ආදරණීය දුවේ පුතේ අදත් අපි වෙනද වගේම ගුරුගෙදර වැඩසටහන තුළින් ඔබ සමග එක් වෙන්නේ ඉතිහාසයේ පාඩමක් සමගින්. අපි ආදරණීය දරුවෝ ඉතිහාසයේ විෂය සම්බන්ධව මේ වන විට බොහෝ පාඩම් ඉගෙනගෙන හොඳින් දැනුම හදාarලා තියෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ 11 ශ්‍රේණියේ 3 වෙනි පාඩම් ඒකකය. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය කියන මාතෘකාව යටතේ තමයි අපේ දරුවොත් එක්ක අපි අද දැනුම බෙදා ගන්න සූදානම් වෙන්නේ. අපි ජාතික පුනරුදය ගැන කතා කරනකොට පුතේ අපි ඉතිහාසය තුළ ගොඩනගාගෙන එන මේ සංකල්පය. එහෙම නැත්නම් අපේ ඉතිහාසය තුළ මේ ගොඩනැගිච්ච ජාතිය එකමුතුව, ජාතික වශයෙන් රටක් හැටියට ගොඩනගාගෙන තියෙන එකමුතුව ඉතිහාසයේ විෂය තුල අපි දිගින් දිගටම කතා කරනවා. ඒ කියන්නේ පුතේ අපි ජාතියක් ලෙස රටක් හැටියට මේ දේවල් කතා කරගෙන යන්නේ ඉතිහාසය කියන විෂයේ තියෙන වැදගත්කමත් එක්ක අපි ජාතියක් ලෙස එකමුතුව වැඩ කරන්න ඕන නම් ඉතිහාසය හොඳින් අවබෝධ කරගන්න ඕන නිසා. කියන්නේ ඉතිහාසය කියන්නේ පුතේ අපේ ජීවිතය තුළ බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්, අනාගතයේ ගොඩනගා ගන්න පුළුවන් ඉතා වැදගත් විශේෂ ශාස්ත්‍රයක්. ඒ නිසා මම දන්නවා අපේ දරුවෝ අද දවසේ පාඩමත් එක්ක ඉතාම මැනවින් සම්බන්ධ වෙමින් අද දවස තුල මා සමග මේ 11 ශ්‍රේණියේ 3 වෙනි පාඩම් මේකකයේ දැනුම බෙදා ගැනීමට සූදානම් වෙයි කියලා. අපේ විෂය නිර්දේශය තුල 3 වෙනි පාඩම් මේකකයෙන් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය කියන්නේ ජාතික වශයෙන් අපේ නැගී සිටීම. අපි බලන්න ඕන පුතේ මේ නැගී සිටීම කොහොමද සිදු වෙන්නේ කියන එක. එහෙමනම් අපේ දරුවෝ දන්නවා මේ විෂය කතා කරද්දී ඒ 3 වෙනි පාඩම් මේකකය තුල අපි හැඳින්වීම ලෙස කතා කරන්නේ අපි දන්නවා වර්ෂ 1815 දී වගේ අපේ රටේ ස්වාධීන රාජ්‍ය ගොඩනැගිච්ච රටක් උඩරට රාජධානිය තාන අධිරාජ්‍යයට යටත් වීමත් සමග ඒ ඇතිවෙච්ච පසුබිම තමයි පුතේ මේ පුනරුදය කියන එහෙම නැත්නම් ජාතික වශයෙන් නැගී සිටීමකට අවශ්‍යතාවය හේතු වුණේ. අපේ දරුවෝ දන්නෝ රාජාණ්ඩුව තුල අපි සාමූහික කටයුතු කරපු රටක් ලෙස තිබුණේ. නමුත් 1505 සිට මේ ගමන වෙනස් වීමකට හේතු වෙනවා. ඒ තමයි යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට ආසියාව ඇතුළු අපේ රටවල් යටත් වීමත් සමග 1505 සිට පෘතුගීසි බලපෑම අපේ මුහුදුබඩ ප්‍රදේශවල තිබුණා. මෙන්න මේ කාල පරාසය තුල අපේ දරුවනේ මුහුදුබඩ ප්‍රදේශවල ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කරමින් ඔවුන්ට ගැති සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කරා. නමුත් රටමැද ස්වාධීන රාජ්‍යයක් තිබුණු නිසා ඒ බලපෑම අවම කරගන්න අපිට හැකියාව ලැබුණා. ඉන් අනතුරුව ලන්දේසින්ගේ ආගමනයත් සමග ලන්දේසින් මුහුදුබඩ ප්‍රදේශ 1658 සිට ඔවුන්ගේ ග්‍රහණයට නතු කරගත්තත් රටමැද ස්වාධීන රාජ්‍යයක් තිබිච්ච නිසා දරුවනේ එතෙන්දිත් ඔවුන්ගේ බලපෑම මහා ලොකුවට එහෙම නැත්නම් විශාල වශයෙන් අපේ රටේ සංස්කෘතියට ආගමට බලපෑම් කරන්න ලැබුණේ නැහැ. නමුත් 1815 දී සමස්ත දිවයිනම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වීමත් සමග තමයි මේ අපේ රට තුළ ආගමික වශයෙන් ජාතික වශයෙන් නැගී සිටීමක අවශ්‍යතාවය ඇති වෙන්නේ. අපි බලමු එහෙනම් දරුවනේ ඇයි එහෙම වෙන්න හේතුව කියලා. අපි දන්නවා ජාතික පුනරුදය කියන අවස්ථාව. මේ ජාතියක් හැටියට ජාතික පුනරුදය කියන එක නිර්මාණය වෙන්න ප්‍රධාන වශයෙන් හේතුව තමයි අපේ දරුවනේ අපේ රට තුල මේ ආපු එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ අපේ රටට වරින් වර ආපු මිෂනාරි කණ්ඩායම්. ඒ කියන්නේ දරුවනේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීම සඳහා අපේ රටට ආපු මේ ආගමික පූජක කණ්ඩායම් විසින් අපේ රට තුල ඇති කරපු පසුබිම. මෙන්න මේ පසුබිම නිසා තමයි දරුවනේ බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරික අවශ්‍යතාවය ඇති වුණේ. ඒත් එක්කම Hindu ආගමික පුනරුද්ධ ව්‍යාපාරයක අවශ්‍යතාවය ඇති වුණේ. ඒ වගේම ඉස්ලාම් ආගමික පුනර්ජීවනයක අවශ්‍යතාවය ඇති වුණේ. මෙන්න මේ විදිහට අපි රටක් ලෙස අපේ ජාතීන් සියල්ල එකට එකතු වෙලා සාමූහිකව සිය ආගමික සංස්කෘතික පසුබිම ගොඩනගා ගන්න උත්සාහයට තමයි අපි කියන්නේ ජාතික පුනරුදය කියලා. අපි බලමු පුතේ එහෙමනම් මේ ජාතික පුනරුදය ඇතිවීම කෙරෙහි බලපෑ ප්‍රධාන වශයෙන් බලපාපු සාධකයක් තියෙනවා. ඒ මොකක්ද කියලා. ඒ තමයි ඔබ දකින්න මේ රූප රාමුවට අනුව පේන්නේ මේ ජාතික පුනරුදය කියන එක ඇතිවීමත් සමග ඇතිවෙච්ච පසුබිම අපි ඔබට පෙන්වන්නේ. එහෙනම් බලන්න පුතේ 19 වෙනි සියවස වෙන විට 19 වෙනි සියවස වෙන විට අපේ රටට වරින් වර පැමිණි මිෂනාරි කණ්ඩායම් අපි දන්නවා 1804 ඉඳලා 1818 වගේ වෙනකොට මිෂනාරි කණ්ඩායම් 5ක් අපේ රටට ඇවිල්ලා ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කිරීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අනුග්‍රාහකත්වයේ ඇතුව කටයුතු කරා. අන්න ඒ නිසා තමයි මේ සිදුවීම් මාලාව තුළ ජාතියක් හැටියට අපිට නැගී සිටීමක් සිදු වුණේ. එහෙනම් බෞද්ධ, හින්දු, ඉස්ලාම් කියන සියලු ජන කොටස් එකට එකතු වෙලා මේ අවස්ථාවේ
තමන්ගේ ආගම සංස්කෘතිය වෙනුවෙන් රට වෙනුවෙන් නැගී සිටියා. මෙන්න මේක තමයි අපේ දරුවනේ ජාතික පුනරුදය කියලා අපි මේ පාඩම තුලදී කතා කරන්න අපේක්ෂා කරන්නේ. එහෙමනම් අපේ දරුවනේ මේ ජාතික පුනරුදය තුල අපි බලමු ඒකට බලපෑ පසුබිම මොකක්ද කියලා. එහෙමනම් අපේ දරුවෝ දන්නෝ ජාතික පුනරුදය ඇතිවීමට මොන වගේ පසුබිමක් නිර්මාණය වුණාද කියලා පෙළ පොත හා සම්බන්ධ වෙමින් අපි මේ පාඩමට සම්බන්ධ වෙන අවස්ථාව තුළ අපේ දරුවෝ මේ පිළිබඳ අවබෝධයක් තියෙන නිසා ඒ මැනවින් අවබෝධය වටහා ගැනීමට පහසු වෙයි. මම හිතන විදිහට මම කිව්වා අපේ රට තුළ මුල්ම යුරෝපීය ජාතිය හැටියට පෘතුගීසීන් ඇවිල්ලා අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශවල ඔවුන්ගේ ආගමට ගැති සමාජයක්, ඔවුන්ගේ සංස්කෘතියට ගැති සමාජයක් නිර්මාණය කිරීම සඳහා රෝමානු කතෝලික ආගම මේ මුහුදුබඩ ප්‍රදේශවල ව්‍යාප්ත කරලා තියෙන්නේ. ඒත් එක්කම ඉන් අනතුරුව ලන්දේසින් ඇවිල්ලා ඔවුන් මුහුදුබඩ ප්‍රදේශ පාලනයට යටත් කරගනිමින් ඔවුන් ඒ ප්‍රදේශය තුළ ඔවුන්ට ගැති පාලනයක් නිර්මාණය කර ගැනීමට රෙපරමාදු කතෝලික කියන ආගම ව්‍යාප්ත කරා. මෙන්න මේ වගේ අපේ රට තුළ මුහුදුබඩ ප්‍රදේශවල බලපෑමක් එල්ල කළාට ඒ විශාල වශයෙන් අපිට හේතුවක් උනේ නැහැ දරුවනේ රට මැද ස්වාධීන රාජ්‍යයක් පැවතීම නිසාවෙන්. අන්න බලන්න එහෙමනම් මේ රට මැද ස්වාධීන රාජ්‍ය අපි දන්නවා 1803 උඩරට ආක්‍රමණය කළා යටත් කරගන්න බැරි වුණා. නමුත් 1815 උඩරට රාජ්‍ය යටත් කර ගැනීමත් සමග සමස්ත දිවයිනම මේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීත්වයේ යටතේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරමින් අපේ රට තුල තිබුණු සංස්කෘතියට විශාල බලපෑමක් ඇති කරා. අපේ රට තුල තිබුණු ස්වදේශීය ආගම් වලට ලොකු බලපෑමක් ඇති කරා දරුවනේ. මෙන්න මේ බලපෑමත් එක්ක මේ පීඩනයෙන් නිදහස ලබා ගැනීම සඳහා තමයි පුනරුදය වශයෙන් අපි හඳුන්වන මේ නැගී සිටීම දේශීය නායකයන්ගේ ඒ ආගම් වල නායකයන්ගේ නැගී සිටීම සිදු වුණේ දරුවනේ. අන්න එහෙමනම් අපි බලමු මේ රෝමානු කතෝලික ආගම, රෙපරමාදු කතෝලික ආගම, ක්‍රිස්තියානි ආගම කියන මේ ආගම් අපේ රට තුල ව්‍යාප්ත වීමත් සමග අපේ රට තුල දේශීය වශයෙන් ඇතිවෙච්ච සංස්කෘතික පසුබෑමට එරෙහිව නැගී සිටීමල් ලෙස තමයි අපි හඳුන්වන්නේ අපේ රටේ ජාතික පුනරුදය කියලා. මේ ජාතික පුනරුදය ඇතිවීමට බලපෑ හේතු සාධකයන් ලෙස මම අපේ දරුවන්ට කිව්වා මිෂනාරි කණ්ඩායම් පහක්. එහෙම නැත්නම් ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීම සඳහා ආපු මිෂනාරි කණ්ඩායම් නැත්නම් ආගමික පූජක කණ්ඩායම් පහක් අපේ ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඔබ මේ දකින්නේ පුතේ ඒ කණ්ඩායම් පහ. ඒතකොට මේ කණ්ඩායම් පහ සම්බන්ධ කිරීම තුළින් අපි දන්නවා අපේ රටේ විවිධ ප්‍රදේශවල ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කරමින් ඉංග්‍රීසි ආණ්ඩුවට එහෙම නැත්නම් ඉංග්‍රීසි ජාතියට ඔවුන්ට හිතවත් පිරිසක් ඇති කරගෙන තාන්න මාන්න හරහා අපේ දේශීය සංස්කෘතියේ හිටවු මිනිස්සු ඔවුන්ට ඈඳා ගනිමින් අපේ රට තුල බටහිර සංස්කෘතිය ව්‍යාප්ත කිරීම තමයි මෙතෙන්දි සිදු වුනේ. මෙන්න මේ ක්‍රියාදාමයත් එක්ක තමයි අපේ දරුවනේ ඊට පස්සේ මේ මිෂනාරි සංවිධානවල ආගමනියත් එක්ක ඇතිවෙච්ච මේ ගැටුම්කාරී තත්ත්වය තමයි මේ සියල්ලන්ගේ මුල ලෙස අපි දකිනවා. එහෙනම් අපි බලමු මොනවද මිෂනාරි කණ්ඩායම් ලෙස අපි දරුවෝ දකිනවා. ලන්ඩන් මිෂනාරි සමාගම 1804 ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඊළඟට බැස්ඩේ මිෂනාරි සංවිධානය 1812 එනවා. ඒත් එක්කම වෙස්ලියන් මිෂනාරි සංවිධානය 1814 ලංකාවට ඇවිල්ලා තියෙනවා 14 15 වගේ කාල පරාසය තුල. ඒත් එක්කම ඇමරිකානු මිෂනාරි සංවිධානය 1816 ආගමනය. ඊළඟට චර්ච් මිෂනාරි සංවිධානය 1818 ආගමනය. එතකොට මේ ආදී වශයෙන් වරින් වර ආපු මේ මිෂනාරි සංවිධාන 1804 සිට 1818 දක්වා කාල පරාසය තුල ඇවිල්ලා අපේ රට තුල ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කිරීමට අධිරාජ්‍යවාදීත්වය එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රාහකත්වයේ ඇතිව කටයුතු කරා පුතේ. මෙන්න මේ කටයුතු කරද්දී ඔවුන් අනුගමනය කරා ඔවුන්ගේ ආගම. අපි බලමු පුතේ එතකොට මෙවැනි ආකාරයට මේ ඇවිල්ලා ඔවුන් අපේ රටේ විවිධ ප්‍රදේශ පදනම් කරගෙන ආගම ව්‍යාප්ත කිරීමට ඔවුන්ට බාර දෙනවා ඒ මිෂනාරි සංවිධාන වලට. ඔබ මේ දකින්නේ ඒ මිෂනාරි සංවිධාන වලට බාර දීපු ප්‍රදේශ අපි දන්නවා මිෂනාරි කණ්ඩායම් හැටියට පහක් විතෙන්දි සම්බන්ධ වෙනවා. ඒ තුල ඔබ දන්නවා බැස්ටේට් වරු කොළඹ ප්‍රදේශයේ මුල් කරගෙන ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කරමින් යෙදුණා. ඊළඟට වෙස්ලියන් වරු උතුරු හා නැගෙනහිර ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන සිය ආගම ව්‍යාප්ත කිරීමේ නිරත වුණා. ඒ වගේම ඇමරිකානු මිෂනාරි සංවිධානය යාපනය ඇතුළු උතුරු ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ඔවුන් සිය ආගමික කාර්යභාරය ඉටු කරද්දී චර්ච් මිෂනාරිවරු කොළඹ, ගාල්ල, කල්පිටිය, මන්නාරම, මහනුවර කියන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිය ආගම ව්‍යාප්ත කරමින් මෙරට තුල ඔවුන්ගේ රජයට, ඔවුන්ගේ අධිරාජ්‍යයට, ඔවුන්ගේ සංස්කෘතියට හිතවත් සමාජ පිරිසක් බිහි කරගනිමින්
ඔවුන්ගේ පාලන සංවිධානය දිගින් දිගටම අරගෙන ගියා පුතේ. මෙන්න මේක තමයි මිෂනාරි කණ්ඩායම් වල ආගමනයත් සමග අපේ රට තුල ඇති වෙච්ච පසුබිම. මෙවැනි වටපිටාවක් තුල පුතේ අපේ රටේ සංස්කෘතික වශයෙන් ආගමික වශයෙන් මේ කඩා වැටීමට මූලික වෙන්නේ මේ මිෂනාරි සංවිධාන විසින් අනුගමනය කරපු උපක්‍රම. එහෙම නැත්නම් විවිධ මාධ්‍ය යොදා ගැනීම. ඔවුන් විවිධ මාධ්‍ය යොදාගෙන තමයි අපේ රට තුල ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කරේ. එහෙනම් මේ බලන්න දරුවනේ ඔවුන් අපේ රට තුල ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කිරීම සඳහා මාධ්‍යයන් තුනක් භාවිතා කරනවා. මොනවද මේ මාධ්‍යයන් කියන්නේ? ඔවුන් අපේ රටේ මේ ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීම සඳහා රජයට ගැති සමාජයක් ගොඩනගා ගැනීම සඳහා දරුවනේ ඒ ඇති කරපු එහෙම නැත්නම් ඒ සඳහා යොදාගත් ක්‍රමවේදයට අපි කියනවා මාධ්‍යයන් කියලා. එහෙනම් බලන්න දරුවනේ පළවෙනි එක තමයි ලේඛන මාධ්‍ය යොදා ගැනීම. ඊළඟට දෙවෙනි එක හැටියට අපි දකිනවා දේශන මාධ්‍ය යොදා ගැනීම. ඒත් එකම තුන්වෙනි උපක්‍රම එහෙම නැත්නම් මාධ්‍ය ලෙස අපි දකිනවා අධ්‍යාපනීය මාධ්‍යයක් කර ගැනීම. එහෙම නැත්නම් පාසල් පද්ධතිය හරහා ඔවුන්ගේ ආගම හා සංස්කෘතිය අපේ රට තුල ව්‍යාප්ත කිරීම. එහෙමනම් අපි බලමු දරුවනේ මේ එකින් එක අරගෙන කොහොමද මොවුන් මේ හා සම්බන්ධව කටයුතු කරේ කියලා. එහෙමනම් අපේ දරුවෝ දන්නෝ මේ පෙළ පොතේ සඳහන් වෙන ආකාරයට ලේඛන මාධ්‍ය යොදා ගැනීම තුළින් ඔවුන් අපේ රට තුල ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කිරීම සඳහා දැඩි උත්සාහයක් ගත්තා. ඒකෙදී ඔවුන් අපේ රටට ඇවිල්ලා අපේ රට තුල දේශීය භාෂාවන් ඉගෙනගෙන සිංහල භාෂාව, දමිළ භාෂාව මේව ඉගෙනගෙන අපේ රට තුල තිබ්බ ජනතාවට කතා කළ හැකි භාෂාව අවබෝධ කරගෙන ඒ හරහා පුතේ මේ මාධ්‍ය යොදාගෙන එහෙම නැත්නම් ලේඛන මාධ්‍ය යොදාගෙන මුද්‍රණ ශිල්පය ආරම්භ කළා. ඒ හරහා සංගරා පොත් වාරපිකාසන කියන ඒවා සංගරා ඊළඟට පෙළ පොත් වගේ මේවා යොදාගෙන දරුවනේ ඔවුන් නිරන්තරයෙන් උත්සාහ කරා අපේ රට තුල ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කිරීම සඳහා. අපි බලමු උදාහරණ වශයෙන් මේ ලේඛන මාධ්‍ය යොදා ගැනීම තුල ඔවුන් මොනවද අපේ රට තුල බිහි කරපු එහෙම නැත්නම් මුද්‍රණය කරපු ඒ ලේඛන මාධ්‍ය කීපයක් අරගෙන අපි දන්නවා පළවෙනි එක මාසික තෑග්ග ඔවුන් අපේ රට තුල මුද්‍රණය කරන ලේඛනයක් ලෙස 1832 දී මුල්වරට ඔවුන් අපේ රට තුල චර්ච් කියන මිෂනාරි සංවිධානයේ මූලිකත්වයෙන් මේ ලේඛන මාධ්‍ය ඇති කරලා තියෙන්නේ. ඒ හරහා වුන් අපේ රට තුල වුන්ගේ ආගම ව්‍යාප්ත කිරීම සඳහා දැඩි උත්සාහයක් ගන්නව දරුවනේ. ඊළඟට ලංකා නිදානේ ආගමික පුස්තිකා සංගමයේ විසින් 1840 දී පමණ මුද්‍රණය කළා රට තුල බෙදා හැරීම තුලින් ඔවුන් උත්සාහ කරා ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කරන්න. ඒ විතරක් නෙමේ දරුවනේ උරගල කියන සංගරාව පුවත්පත එතකොට ඒක බැස්ටේට් කියන සමාගම සම්බන්ධ වෙමින් 1842 දී මුද්‍රණය කළා. අපේ රට තුල මේ ජනතාව අතර බෙදා දීම තුලින් ඔවුන්ගේ ආගමට නම් ශීලී ජන කොටසක් නිර්මාණය කරා කියන එක අපිට පැහැදිලි හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් දරුවනේ අපි බලමු ඊළඟ මාධ්‍ය ලෙස දැන් ලේඛන මාධ්‍ය යොදාගත්ත මෙන්න උදාහරණ වශයෙන් අපි පෙන්නුවා මාධ්‍ය කීපයක් අපේ දරුවන්ට දැන් අවබෝධ වෙන්න ඕන. ලේඛනය කියන්නේ මොකද්ද? මේ ලේඛනය හරහා උන්ගේ ආගම අපේ රට තුල ව්‍යාප්ත කිරීමට ජනතාවට ලබා දීමක් සිදු වෙනවා, බෙදා හැරීමක්. ඊළඟට අපි බලමු දේශන මාධ්‍ය යොදා ගැනීම කියන එකේදී මෙතෙන්දි පුතේ උන් අදහස් කරන්නේ මේ මිෂනාරි සංවිධාන අපේ රටට ඇවිල්ලා ඔවුන් බලාපොරොත්තු වුණා මේ මිෂනාරි සංවිධාන හරහා අපේ රට තුල විවිධ ප්‍රදේශවල ජනතාව ඒකරාශී වන ස්ථාන හොයලා ගිහිල්ලා මේ ජනතාව ඒකරාශී වන ඇතැම් විට පන්සල් ආශ්‍රිතව වෙන්න පුළුවන්, ඇතැම් විට කෝවිල් ආශ්‍රිතව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජනතාව ඒකරාශී වන පාසල් වගේ ස්ථානවල වෙන්න පුළුවන්, ප්‍රධාන නගරවල වෙන්න පුළුවන්. ඔවුන් ඒ ජනතාව රැස් වෙන ස්ථාන වෙත ගිහිල්ලා ජනතාවට සිය දේශන මගින් දේශීය ආගම් විවේචනය කරමින් ප්‍රතිමා වන්දනීය ප්‍රතික්ෂේප කරමින් ඒවැ කිසිම වටිනාකමක් නැහැ කියන ඒවැ හරයක් නැහැ කියන එක පෙන්වා දෙමින් ඔවුන්ගේ ආගමික වශයෙන් ඔවුන්ගේ ආගම තුළ තියෙන වටිනාකම ජනතාවට කියා දෙන්න උත්සාහ කරා. මේ රූපරාමුව තුළින් අපේ දරුවන්ට දකින්න පුළුවන්. එතකොට ඔවුන් ආගම ව්‍යාප්ත කිරීම සඳහා දේශන මාධ්‍ය යොදාගත් ආකාරය. අපි බලමු පුතේ ඊළඟට දේශන මාධ්‍ය ළඟට ඔවුන් පාසල එහෙම නැත්නම් අධ්‍යාපනයේ මාධ්‍යයක් ලෙස යොදාගත්තා. මේ ඔබ දකින පාසල් ඔවුන් විසින් ආරම්භ කළ අපේ රට තුළ අධ්‍යාපනයේ හරහා ඔවුන්ට ගැති සමාජයක් එහෙම නැත්නම් ක්‍රිස්තියානි ආගම ප්‍රධාන වශයෙන් ඉගැන්වීම් කරමින් ඒ පාසල් තුළට දේශීය ජනතාවගේ දරුවන් අපේ රටේ අනාගතය බාර ගන්න හිටපු දරුවන් ඇතුළත් කරගනිමින් මේ උත්සාහයක යෙදුණා. ඔවුන්ගේ සමාජය, ඔවුන්ගේ සංස්කෘතිය, ඒ කියන්නේ බටහිර සංස්කෘතිය අපේ රට තුළ ව්‍යාප්ත කිරීම. එහෙමනම් අපේ දරුවනේ මේ දකින්නේ පාසල් ගත්තම මේ පාසල් වල ප්‍රධාන විෂයක් හැටියට ඔවුන් යොදවනවා මූලික වශයෙන් මේ ක්‍රිස්තියානි ආගම. ඒත් එක්කම ඒ අධිරාජ්‍යවාදී සමය තුළ ඒ කියන්නේ 19 වෙනි සියවස තුළ
අපේ රට තුල ඇති වෙච්ච පසුබිමත් එක්ක තමයි අපි මේ කතා කරන කාලේ එළඹෙන්නේ. ඒතර මේකෙදි අපේ දරුවනේ මේ පාසල් වලට අනිවාර්යෙන් යා යුතු වුණා අපේ දේශීය සංස්කෘතියේ හිටපු අපේ දේශීය ජනතාවගේ දරුවන්ට. ඒකට හේතුව තමයි රජයේ රැකියාවක් ලබන්න නම් එදා අනිවාර්යෙන්ම ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕන. එතකොට අපේ රට ඉංග්‍රීසි දැනුම ව්‍යාප්ත කිරීමේ යෙදෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සමයේ. මොකද අපි දේශීය භාෂාව තුළ දේශීය සංස්කෘතිය අගය කරපු සමාජයක් ලෙස ගොඩනැගුණේ. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව කියන එක අපේ රට තුළ ප්‍රචලිත වුණේ නැහැ. එහෙනම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආගමනයත් සමග ඉංග්‍රීසි භාෂාව රට තුළ ප්‍රචලිත කළා. මේ රාජ්‍ය සේවයට නිලධාරීන් බඳවා ගැනීමේදී ඔවුන් ඉංග්‍රීසි දැනුම අනිවාර්ය කරා. ඊට පස්සේ මොකද වෙන්නේ දරුවනේ අපේ රටේ මේ දේශීය සංස්කෘතිය හිටපු දරුවන්ට මේ භාෂාව ඉගෙන ගන්න මේ පාසල් වලට යන්න සිදු වුණා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඔවුන්ට රාජ්‍ය සේවයට බඳවා ගත්තේ. එහෙමනම් මේ හේතුව නිසා පුතේ අපේ රට තුල මේ බටහිර සංස්කෘතියට නම්මශීලී, බටහිර ආගමික පසුබිමට නම්මශීලී දේශීය සංස්කෘතියෙන් ඉවත් වෙච්ච ජන සමාජයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ පසුබිමත් එක්ක තමයි දරුවනේ අපේ රට තුල ජාතික වශයෙන්, ආගමික වශයෙන් පුනරුදය කියන එක ආරම්භ වෙලා තියෙන්නේ. මෙන්න මේ අපි මේ දක්වා කතා කරපු පසුබිමත් එක්ක තමයි මේ ජාතික පුනරුදය ආගමික වශයෙන් අපේ රට තුල නැගී සිටීම දකින්නේ. එහෙමනම් අපි බලමු මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආගමනයත් සමග අපේ රට තුල ඔවුන් විසින් ඇති කරපු පසුබිමත් එක්ක අපි මේ දකින පුනරුදය ආරම්භ වීම කෙරෙහි බලපෑ සාධක අපි මේ කතා කරේ. මම දන්නෝ දරුවෝ පෙළපොත සම්බන්ධ කරගන්න මේ පාඩම් පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන කටයුතු කරනවා මේ දවස් වෙනකොට. විභාගයට ආසන්න වෙමින් පවතින නිසා ඉතින් අපේ දරුවෝ හැම වෙලෙම උත්සාහ කරන්න ඕන මේ දැනුම මේ මා සමග මේ දැනුම සමග බෙදා ගැනීමට එකතු වෙලා පෙළපොත ළඟින් තියාගෙන මේ සටහන් ආදී මේවා අවශ්‍ය දේවල් නොදන්න දේවල් සටහන් කරගෙන දැනුම ලබා ගැනීමක් කරගන්න. ඉතින් අපේ දරුවනේ මෙන්න මේ අපේ රට තුල ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමේ පසුබිමත් එක්ක ජාතික පුනරුදය ඇතිවීමට බලපෑ සාධක අපි මේ කතා කරේ. ඉතින් මේ සාධක දිහා බලලා මම හිතනවා මේ දක්වා කතා කරපු මේ බලපෑම තුලින් ඔවුන්ගේ ආගම අපේ රට තුල ව්‍යාප්ත කරපු ආකාරයේ ස්වරූපය තුලින් ඔබගෙන් ප්‍රශ්නයක් දෙකක් අහලා අපේ දරුවෝ පාඩමත් එක්ක සම්බන්ධ වීම කොහොමද කියලා දැනගන්න. ඒ අනුව පළවෙනි ප්‍රශ්නේ මම ඔබෙන් අහනවා ප්‍රශ්න අංක 1 අපේ රටට එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපීය ජාතීන් 3ක් ලියන්න. ලංකාවට පැමිණි යුරෝපීය ජාතීන් 3ක් ලියන්න. අපේ දරුවෝ මේ වන විට සටහන් කරගන්නවා ඇති පිළිතුර ලියලත් ඇති. යුරෝපීය ජාතීන් 3ක් අපි බලමු පුතේ මොනවද යුරෝපීය ජාතීන් හැටියට ලංකාවට එන්නේ. පිළිතුර බලමු අපි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. මෙන්න මෙවැනි ප්‍රශ්නයකදී අපේ දරුවෝ ඇතැම් වෙලාවට ගැටලුවක් ඇති කරගන්න අවස්ථා තියෙනවා. යුරෝපීය ජාතීන් 3ක් නම් කරන්න කිව්වන් රටවල් 3ක් ලියන අවස්ථා තියෙනවා. එහෙම වුණොත් අපිට විභාගෙදී සාර්ථක පිළිතුරක් වෙන්නේ නැහැ ඒක. එහෙනම් අපි අවබෝධ කරගන්න ඕන ජාතීන් කියන්නේ කවුද? රටවල් කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් පෘතුගීසීන්ගේ මව් රට පෘතුගාලිය ලෙස අපි හඳුනා ගන්න පුළුවන්. ලන්දේසින්ගේ මව් රට ඕලන්දිය ලෙස හඳුන්වන්න පුළුවන්. ඉංග්‍රීසින්ගේ මව් රට තමයි බ්‍රිතාන්‍ය ලෙස අපි හඳුන්වන්නේ. එහෙමනම් දරුවේ මෙන්න මේ විදිහට අපි ප්‍රශ්නයකට නිවැරදිව පිළිතුරක් ලබා දීම පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕන. අපි වමු තව ප්‍රශ්නයකට අපේ දරුවොත් එක්ක. දෙවෙනි ප්‍රශ්නේ හැටියට ශ්‍රී ලංකාවට පැමිණි මිෂනාරි සංවිධාන 3ක් ලියන්න. මම දරුවනේ මිෂනාරි සංවිධාන 5ක් ගැන කතා කරා. එතකොට මේ පහෙන් කිනම් හෝ සංවිධාන 3ක් අපිට පිළිතුර ලෙස ලබා දෙන්න පුළුවන්. අපේ දරුවෝ පිළිතුර ලියලත් ඇති. අපි බලමු මොකද්ද පිළිතුර කියලා. ලන්ඩන් මිෂනාරි සංවිධානය, බ්‍රැස්ට්රීට් මිෂනාරි සංවිධානය, වෙස්ලියන් මිෂනාරි සංවිධානය, ඊට අමතරව අපි කිව්වා චර්ච් මිෂනාරි සංවිධානය, ඇමරිකන් මිෂනාරි සංවිධානයත් පිළිතුර ලෙස ගන්න පුළුවන් පුතේ. අපි 3ක් නම් කරන්න කිව්වට පස්සේ අපි 3ක් පමණක් නම් කිරීමෙන් පිළිතුර සාර්ථක කරගන්නවා. අපි ඊළඟට තව ප්‍රශ්නයකට යමු වෙනවා අපේ දරුවොත් එක්ක. තුන්වෙනි ප්‍රශ්නේ හැටියට මිෂනාරිවරු ආගම ව්‍යාප්ත කිරීමට යොදාගත් මාධ්‍ය 3ක් සඳහන් කරන්න. මම ඒ සම්බන්ධව කතා කරද්දී මාධ්‍ය 3ක් ගැන සඳහන් කරලා තියෙනවා. අපි සාකච්ඡා කරා මාධ්‍ය 3ක් ගැන. එහෙනම් මේ මාධ්‍ය 3යි දරුවනේ මෙතෙන්ට ලියවෙන්න ඕන. අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ලේඛන මාධ්‍ය, දේශන මාධ්‍ය, අධ්‍යාපනයේ මාධ්‍ය කර ගැනීම. එතකොට මෙන්න මේ ස්වරූපයට තමයි දරුවනේ අපි ප්‍රශ්නයකට පිවිසෙන්නේ. ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන්න ඕන. අපි තව ප්‍රශ්නයක් දිහා බලමු. හතරවෙනි ප්‍රශ්නේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන ජාතීන් මෙරට ව්‍යාප්ත කළ ආගම් නම් කරන්න. එතකොට අපි දරුවනේ කිව්වා මේ වරින් වර අපේ රටේ මුහුදු බඩ ප්‍රදේශ විතරක් නෙමේ රට යටත් කර ගැනීම දක්වා ඒ ආපු
මේ යුරෝපීය ජාතීන් තුන එහෙම නැත්නම් මේ අධිරාජ්‍යවාදීන් තුන්ගොල්ලෝ අපේ රටේ යම් යම් ප්‍රදේශ හෝ වේවා රට තුල හෝ වේවා ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කරා. ඒ සඳහා ඔවුන්ගේ ආගම ලෙස අපි ආගම් තුනක් එතෙන්දී හඳුන්වලා දුන්නා. අපි බලමු මොනවද ආගම් තුන කියලා. පළවෙනි එක තමයි පෘතුගීසින්ගේ ආගම රෝමානු කතෝලික ආගම ලෙස අපි හැඳින්වුවා. පෘතුගීසි ජාතීන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශවල ව්‍යාප්ත කරේ රෝමානු කතෝලික ආගම. ඒත් එකම දරුවනේ ලන්දේසි රෙපරමාදු කතෝලික ආගම ව්‍යාප්ත කිරීමේ යෙදුනේ. ඊළඟට ඉංග්‍රීසින් ක්‍රිස්තියානි ආගම රට පුරා ව්‍යාප්ත කිරීමේ යෙදුනේ. ඔවුන් අධිරාජ්‍යවාදීන් ලෙස රට යටත් කර ගැනීමත් සමග. එතකොට මෙන්න මේ ස්වරූපයට අපි දරුවනේ ප්‍රශ්න රැසක් සමගින් ඔබ සමග සාකච්ඡා කරේ මේ මිෂනාරි සංවිධාන සහ ඒවයි ක්‍රියාකාරීත්වය අපේ රට තුල ඇති උනේ කොහොමද කියන එක. අපි ඊළඟට බලන්න ඕන පුතේ මේ මිෂනාරි සංවිධානත් එක්ක සම්බන්ධ වෙලා ජාතික වශයෙන් පුනරුදය ඇති උනේ කොහොමද කියන එක. එහෙමනම් මේ ජාතික පුනරුදය ජාතික වශයෙන් එක්ව නැගී සිටීම අපි අද සාකච්ඡා කරන්නේ. අර මෙතෙක් අපි සාකච්ඡා කර මිෂනාරි සංවිධානවල ක්‍රියාදාමය නිසාවෙන් දේශීය සංස්කෘතිය, අපේ දේශීය ආගම්, ඊළඟට අපේ ජාතික වශයෙන් ගොඩනගාගෙන තිබිච්ච සිරිත් විරිත් මේ සියල්ල දරුවනේ බිඳ වැටීමකට ලක් වෙනවා. ඒ තමයි උපක්‍රමශීලීව රජයේ අනුග්‍රාහකත්වයේ ලැබමින් ඔවුන් අපේ රට තුල ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කිරීමෙන් ආගමට ගැති සමාජයක්, ඔවුන්ගේ සංස්කෘතියට ගැති සමාජයක් නිර්මාණය කිරීම නිසා ඇතිවෙච්ච තත්ත්වය. මෙන්න මේකට එරෙහිව දේශීය වශයෙන් නැගී සිටීම තමයි දරුවනේ අපි පුනරුදය ලෙස කතා කරන්නේ. එහෙනම් මේ ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ගේ ආගම ප්‍රචාරය කටයුතු හා බිතාන ක්‍රියාදාමය නිසාවෙන් අපේ රට තුල ඇතිවෙච්ච මේ පසුබිමෙන් දේශයක් හැටියට, ජාතියක් හැටියට මේ අපේ ආගම්, අපේ සංස්කෘතියන් ආරක්ෂා කරගන්න ගත් උත්සාහය තමයි අපි කියන්නේ බෞද්ධ පුනරුදය කියලා. එහෙමනම් ජාතික වශයෙන් බෞද්ධ පුනරුදය ඇති වෙන්නේ අපේ බෞද්ධ නායකයන්ගේ නැගී සිටීමත් එක්ක. බෞද්ධ පුනරුදය ව්‍යාපාරයේ බලපෑම් මූලිකම සාධක වශයෙන් අපි හඳුන්වන්නේ මේ ගොගර්ලි කියන පූජකවරයා දැඩි ලෙස අපේ රටේ බුදුදහම විවේචනය කරමින් ප්‍රතිමා වන්දනීය විවේචනය කරමින් කටයුතු කරා. මෙන්න මේවට එරෙහිව නැගී සිටින්න අපේ භික්ෂුන් වහන්සේලා පෙළ ගැසුණා. එහෙනම් ඒකෙදී පුරෝගාමීත්වය ගත්තේ වැලිවිට සී සරණංකර හිමි මේකෙදී මූලික වශයෙන් කටයුතු කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ පදනම තුල ඉඳගෙන අපේ දේශීය වශයෙන් මේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ දරුවනේ ආරම්භ කරනවා. එතකොට මේ ආරම්භ කළ දේශීය නායකයෝ හැටියට අපේ රට තුල භික්ෂුන් වහන්සේලා පෙරමුණ ගන්නවා. ඒ පෙරමුණ ගත්ත නිසා තමයි දරුවනේ අපේ රට තුල පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ වෙන්නේ. ඒ ආරම්භ වෙන පිරිවෙන් අධ්‍යාපනය තුලින් තමයි රට තුල යහපත් සමාජයක් ගොඩනගාගෙන නැවත බුදුදහම ස්ථාපිත කිරීමට මූලිකත්වය ලබන්නේ. එහෙමනම් බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ නායකයෝ එකතු වෙලා ආරම්භ කරා පිරිවෙන් ශාස්ත්‍රය. එහෙමනම් බලන්න දරුවනේ පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමියන් විසින් රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන ආරම්භ කිරීම අපේ රට තුල බුද්ධිමත් පිරිසක් බිහි කිරීමේ මූලාරම්භය ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ මුන්වහන්සේගේ කැපවීම ජාතියක් හැටියට අපි අගය කරන්න ඕන දරුවනේ. උන්වහන්සේ මුලින්ම රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන ආරම්භ කළා. පාලි සංස්කෘත සිංහල වැනි විෂයන් ඒ තුල උගන්වමින් මේ බුද්ධිමත් පිරිසක් අපේ රට තුල බිහි කළා. මේ ඇති වෙන සංස්කෘතික පසුබෑමට ජාතියක් හැටියට ආගමක් ලෙස ගොඩනගාගන්නේ කොහොමද කියන පසුබිම නිර්මාණය කරන්න බුද්ධිමත් පිරිසක් බිහි කරා. මෙන්න මේ බුද්ධිමත් පිරිස තුලින් නැවත පිරිවෙන් කිහිපයක් බිහි වෙනව දරුවනේ. ඒ තමයි පූජ්‍ය හික්කඩුවේ සී සුමංගල හිමිගේ මූලිකත්වයේ තුලින් මාලිගා කන්දේ විද්‍යෝදය කියන පිරිවෙන ආරම්භ වීම. මේ පිරිවෙන හරහත් විශාල උගතුන් පිරිසක් අපේ රටේ බිහි කරා මේ පුනරුදයට නායකත්වයේ ගන්න පසුබිම සැකසුවා. ඒ විතරක් නෙමේ දරුවනේ පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමියෝගේ මැදිහත් වීම තුලින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කිරීම මේ අපේ රට තුල බෞද්ධ පුනරුදයට නායකයන් බිහි කිරීමේ තෝතැන්නක් බවට මේ ආයතනපත් වෙන්න හේතු වුණා. එහෙමනම් දරුවනේ මේ ආයතන හරහා තමයි අපේ රට තුල මේ ජාතික බෞද්ධ පුනරුදය නිර්මාණය කිරීමට මූලික වෙන්නේ. එහෙමනම් මේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය ආරම්භ කරන්න මේ හරහා ගොඩ නැගෙන නායකයෝ ඔවුන් මොකද්ද කරන්නේ? අර අපි මෙතෙක් සාකච්ඡා කළ ආකාරයට මේ රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙනෙන් බිහි වෙන අය, ඒත් එක්කම බෞද්ධ පුනරුදයට නායකත්වය දෙන්න බිහි වෙච්ච අය අර මිෂනාරි සංවිධාන යොදාගත් ආකාරයෙන්ම මාධ්‍ය තුන යොදා ගන්නෝ මෙයාලත්. මේ ප්‍රතිචාර දැක්වීමට නම් ඔවුන්ගේ මාධ්‍යයෙන් මෙයා යුතුයි. ඒ නිසා අපේ බෞද්ධ නායකයෝත් මොකද කරන්නේ? ඊට අදාළ මාධ්‍යයක් තෝරා ගන්නෝ. එහෙමනම් ලේඛන මාධ්‍ය යොදා ගන්නෝ බෞද්ධ පුනරුදය තුල. ඒ විතරක් නෙමෙයි දේශන මාධ්‍ය යොදා ගන්නෝ බෞද්ධ පුනරුදය තුල.
ඒ විතරක් නෙමෙයි අධ්‍යාපනයේ මාධ්‍ය කර ගැනීමෙන්ද දරුවනේ අපේ රට තුළ ජාතික වශයෙන් බෞද්ධයන් හැටියට බුදුදහම ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වෙනවා අර පිරිවෙන් අධ්‍යාපනය තුළින් බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ නායකයන් ගිහි පැවිදි දෙපාර්ශ්වයම එකට එකතු වෙලා. එහෙනම් අපි බලමු පුතේ ලේඛන මාධ්‍ය යොදා ගැනීම තුළින් කොහොමද මේ දේ සිදු වෙන්නේ කියලා. ඔබ මේ දකින්නේ පැරණි මුද්‍රණ යන්ත්‍ර කීපයක්. ඒතර පුතේ අපේ රට තුල මුද්‍රණ ශිල්පය තිබුණේ නැහැ. ඉතින් මෙවැනි පසුබිමක් තුල තමයි දරුවනේ අපේ රට තුල ඔවුන්ගේ ආගමික ව්‍යාප්තියට ප්‍රතිචාරයක් වශයෙන් ලේඛන මාධ්‍ය යොදාගෙන මුද්‍රණ ශිල්පය ආරම්භ කරන්නේ. ඒ සඳහා අපේ රටේ මුදල් තිබුණේ නැහැ. මොකද රාජ්‍ය අනුග්‍රාහකත්වය ලැබෙන්නේ නැහැ මෙතෙන්දී අපිට. ජාතියක් හැටියට ඔවුන් බ්‍රිතාන්‍ය ජාතීන් අපේ රට යටත් කරගත්තට පස්සේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා යෙදෙව්ව මිස අපේ රටේ පාසල් ආරම්භ කරන්න ඒ පාසල් තුල බෞද්ධ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ පසුබිම නිර්මාණය වුණේ නැහැ. මෙන්න මේ පසුබිම තුල තමයි අපේ රටේ බුලත්ගම ධම්මාලංකාර හිමිගේ මූලිකත්වයෙන් මුල්ම මුද්‍රණාලය ආරම්භ වෙන්නේ දරුවනේ 1862 දී ගාල්ලේ ලංකෝපකාර කියන මුද්‍රණාලය. මෙන්න මේ මුද්‍රණාලය හරහා තමයි 1862 දී මුල්වරට අපේ රට තුල මුද්‍රණය වීම ලේඛනයක් මුද්‍රණය වෙන්නේ. ඒ දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලේඛන මුද්‍රණය වුණා 1832 ඉඳලා අපි දන්නවා අවුරුදු 30ක් වැනි කාලයක් ගියාට පස්සේ තමයි බෞද්ධ ලේඛනයක් නැත්නම් සිංහල ලේඛනයක් අපේ රට තුල දේශීය ලේඛනයක් නිර්මාණය වීම සිදු වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය ආරම්භ කරද්දී දරුවනේ පුවත්පතක් මුද්‍රණය කරන්න මුදල් තිබුණේ නැහැ අපේ රටේ ජනතාවට. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපේ රටේ ගම් වල සැරිසරලා ජනතාව ඒක රාශී කරගෙන භික්ෂුන් වහන්සේලා ආදී වශයෙන් එකතු කරත් ප්‍රමාණවත් වුන්නේ නැති තැන සියම් රටෙන් ඒක සඳහා මුදල් ආධාර ලබා ගත්ත කියලා ඉතිහාසය තුල සඳහන් වෙලා තියෙනවා. ඊළඟට ලංකාභිනව විසත කියන මුද්‍රණාලය ආරම්භ කිරීම, කවඩ කතිකයා කියන මුද්‍රණාලය ආරම්භ කිරීම, සුදර්ශන මුද්‍රණාලය ආරම්භ කිරීම, ඒකම සරසවි සඳ රැස කියන මුද්‍රණාලය ආරම්භ කරමින් අන්න අපේ රට තුල බෞද්ධ ප්‍රබෝධය ඇති කරා ගිහි හා පැවිදි නායකයන්ගේ එකතුව තුලින්. අපි බලමු පුතේ මේ මුද්‍රණාල වලින් මොනවද අපේ රට තුල ලේඛන වශයෙන් මුද්‍රණය කරේ දේ ජාතියක් හැටියට නගා සිටවන්න නම්, ජාතික නායකයෝ බිහි කරන්න නම්, රට අවබෝධයක් රට නැගිටවන්න නම්, මේ වැටෙනු සංස්කෘතිය ගොඩ නගන්න නම් ඕන් මොනවද ඒ සඳහා යොදාගත්තේ මාධ්‍යයන් ලෙස අපි බලමු. ඔබ මේ දකින්නේ දේශීය නායකයන් විසින් මුද්‍රණය කරන ලද ලේඛන කීපයක්. බලන්න ලක්මිනි පහන ලංකාවේ ප්‍රථම බෞද්ධ පුවත්පත ලෙස හඳුන්වන ලක්මිනි පහන, ඊළඟට ලංකා ලෝකය, සරසවි සඳ රැස, සිංහල ජාතිය, සිංහල බෞද්ධයා කියන ඇතුළු තව බොහෝ ලේඛන මුද්‍රණය කරලා තියෙනවා. අපි මේ කිහිපයක් අපේ දරුවන්ට බලන්න සලස්වලා තියෙන්නේ. බලන්න ලක්මිනි පහන පුවත්පත, ඊළඟට සිංහල බෞද්ධයා වගේ පුවත්පත්, සරසවි සඳ රැස කියන පුවත්පත් මේ ඔබට දකින්න සලස්සලා තියෙන පුතේ ඒ කාලේ මුද්‍රණ ශිල්පය හරහා අපේ රට තුල ලේඛන මාධ්‍ය යොදා ගැනීමෙන් බුදුදහම නගා සිටවන්න ගත්ත උත්සාහය අපි බලමු පුතේ. ඊළඟට එහෙමනම් ප්‍රසිද්ධ වාද පැවැත්වීම කියන එකදී ඒකදී අපි කිව්වා ඕන් මාධ්‍ය තුනක් යොදා ගන්නවා මිෂනාරි සංවිධාන ප්‍රතිචාර දැක්වීමට. අපේ ජාතික නායකයොත් මාධ්‍ය තුනක් යොදා ගන්නවා. ඒ මාධ්‍යම යොදාගෙන ඒ හරහා ප්‍රතිචාර දැක්වීමක් මෙතෙන්දී දකින්න. එහෙනම් ඒකදී බලන්න පුතේ මේ ප්‍රසිද්ධ වාද පහක් අපේ ඉතිහාසය තුල සඳහන් වෙලා තියෙනවා. ඒව තමයි අපි කියන්නේ ඔය මේ පංච මහා වාද ලෙස හඳුන්වන්නේ. ඉතින් මේ වාද දිහා බලද්දි පුතේ අපි දන්නවා පංච මහා වාද තමයි ඉතිහාසය තුල මේ පෙරලිකාර ගමන් මගේ ඉතා සාර්ථකම සාධකයන් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඒකෙදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ මූලිකත්වය මේ වාද පැවැත්වීමේදී මූලික අඩිතාලම හිම නැත්නම් මූලිකත්වය ලැබෙනවා. ඒත් එක්කම හික්කඩුවේ සී සුමංගල හිමි මේ සඳහා මූලික දායකත්වය ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි වස්කඩවේ සුබූති හිමි, පොතුවිල ඉන්ද්‍රජෝති හිමි, රත්මලානේ ධම්මාලෝක හිමි කියන මේ පැවිදි නායකයන්ගේ මූලිකත්වය තුළින් බුදුදහම නගා සිටුවීමට අවශ්‍ය පසුබිම් ගොඩ නගා ගැනීම අපි දකිනවා දරුවනේ. එහෙමනම් මේ කියන ප්‍රසිද්ධ වාද පැවැත්වීම තුළ අර පංච මහා වාද ලෙස හඳුන්වන කොටසක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රධාන වාද පහක් අපි ප්‍රසිද්ධියටපත් වෙච්ච ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනාගත්ත පංච මහා වාද මොනවද කියලා අපි බලමු දරුවනේ. මේ ඔබ දකින්න රූපරාමයෙන් තියෙන්නේ පංච මහා වාද පැවැත්වීම සඳහා මූලිකත්වයේ ගත්ත නායකයන්. මේ හික්කඩුවේ සිසුමංගල හිමිගේ මඟ පෙන්වීම තුළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, එස් මහින්ද හිමි වැනි නායකයන් අපේ රට තුළ අභිමානයක් ඇතිකරන්න කටයුතු කරා. එතකොට මෙන්න මේ එස් මහින්ද හිමි ගත්තම අපේ දන්නෝ ටිබෙට් දේශයේ උපදලාද භික්ෂුන් වහන්සේ නමක් හැටියට අපේ රටට ඇවිල්ලා අපේ රට තුළ ජාතිය නගා සිටවන්න බොහෝ උත්සාහයක් ගත්තා. එතකොට මේ සියලු දෙනාගේ ඒක රාශිස්ත්වය තුළින් අපේ ජාතියක් හැටියට නගා සිටීම අපි දකිනවා. එහෙමනම් දරුවනේ
මේ බුදුදහම නගා සිටීම සඳහා ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස හික්කඩුවේ සී සුමංගල හිමි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අපිට අමතක කරන්නම බැරි චරිත බවට පත් වෙලා තියෙනවා. අපි බලමු පංච මහා වාද මොනවද කියන එකට මැදිහත් වෙන්න. ඒ පංච මහා වාද පිහිටුවීමට මූලිකත්වයේ ගත්ත නායකයන් අතර රත්මලානේ ධම්මාලෝක හිමිත්තේ අතර ශ්‍රේෂ්ඨ නායකයෙක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම මේ වාදවල ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව තුල පවා වාදවල ප්‍රසිද්ධියක් ලබනවා. මේ වාද නිසා බුදුදහම ලෝක ප්‍රකට වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේක මූලික කරගෙන පානදුරාවාදයේ පොත් පුංචක් කියවීම තුළින් බුද්ධහම පිළිබඳ අවබෝධයක් ලබාගෙන දේශීය නායකයන්ගේ මේ කැපවීම ගැන සතුටටපත් වෙච්ච ඕල්කර්තුමා ලංකාවට එන්නේ. ඒත් එක්කම අනගාരിക ධර්මපාලතුමා මේ බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරය තුල කැපිපෙන චරිතයක් බවට පත් වෙන්න දරුවනේ. මෙන්න මේ නායකයෝ එකතු වෙලා අපේ රට තුල බුදුදහම නගා සිටවන්න ප්‍රසිද්ධ වාද පවත්වමින් බොහෝ කැපවීමක් දැරුවා. එහෙමනම් මේ ඔබ දකින්නේ පංචමහා වාද මොනවද කියන එක. එහෙනම් අපි දැනගන්න ඕන පුතේ 1865 සිට මේ වාද පැවැත්වීම ආරම්භ කරා. බද්දේගම වාදය 1865 දී. ඊළඟට වරාගොඩ වාදය 1865 දීම පවත්වන්නේ. ඊළඟ උදම්විට කියන වාදයේ මේ ප්‍රදේශයේ මුල් කරගෙන වාදයේ පැවැත්වුවේ 1866 දී. ඒත් එක්කම ගම්පොළ වාදයේ 1871 දී පවත්වනවා. පානදුරා වාදයේ 1873 දී පවත්වනවා. මෙන්න මේ පානදුරා වාදය ලෝක ප්‍රකට වෙන්නේ ඇමරිකාව වැනි රටවල් වල පවා බුදුදහම පිළිබඳ නැවත පිබිදීමක් ඇති කරන්න හේතු වුණා පුතේ මේ පංචමහා වාද. මේ පංචමහා වාද මුල් කරගෙන බුදුදහම නගා සිටුවීමට ගත්ත උත්සාහය ඉතා සාර්ථකයි. ඒ නිසා මේ පානදුරා වාදය ලෝකයකට බීමත් සමග තමයි අපි අර මුලින් සඳහන් කර ඕල්කර්තුමා ලංකාවට එන්නේ. ඇමරිකානු ජාතිකයෙක් ලෙස ලංකාවට ඇවිල්ලා බුදුදහම වැළඳගෙන ඔහුගේ කාර්යභාරය අපේ රට වෙනුවෙන් ඉටු කරේ. එහෙනම් දරුවනේ පානදුරා වාදය ගැන අපි කතා කරද්දී මේ ලෝක ප්‍රකට වාදය මෙහෙයවීමේ නායකත්වය ගොඩනගන්නේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි. මේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ගැන කතා කරනකොට වාදීබ සිංහ ලෙස ඉතිහාසය තුල සඳහන් කරලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ දරුවනේ? වාදීබ සිංහ ලෙස හඳුන්වන්නේ මේ හාමුදුරුවෝ වාද කළ පරාජය කරන්න බැරි කෙනෙක් කියන එක තහවුරු වීම. එහෙමනම් වාදීබ සිංහ කියන විරුදාවලියටපත් උනේ මේ නායකත්වය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ඇයි පානදුරා වාදය තුලින් අර මිෂනාරි සංවිධානවල සියලු මතවාදයන් බිඳ දැම්මා. මෙන්න මේ සියලු මතවාද කඩ කරමින් ඛණ්ඩනය කරමින් පානදුරා වාදයේදී කිතුණු ආගමිකයන්ගේ මිෂනාරි සංවිධානවල සියලු මත ඒ අනුව යටපත් වෙනෝ දරුවනේ. ඒ නිසා තමයි පානදුරා වාදය ගැන අපි මහ ඉහලින් කතා කරන්නේ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ගැන කතා කරන්නේ. අපි දන්න මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි මේ පානදුරා වාදයේ මෙහෙවීමත් සමග උන්වහන්සේගේ ගරු කිරීමක් ලෙස අද උනත් පානදුරේ නගරය තුල ඔහුගේ උන්වහන්සේගේ පිළිරුවක් නිර්මාණය කරලා තියෙනවා. එහෙමනම් මේ කියන වාද හරහා දරුවනේ අපේ රට තුල විශාල වශයෙන් බුදුදහම නගා සිටවන්න උත්සාහයක යෙදුනා දේශීය නායකයෝ එකතු වෙලා. එහෙමනම් මෙලෙස ජාතික පුනරුද්ධි ආරම්භ කිරීමේදී පානදුරා වාදය කියන එකේදී මේක ලෝක ප්‍රකට වූ වාදයක් බවට පත්වීම තුළ ඔබ මේ දකින්නේ පානදුරා වාදය තුළින් සටහන් කරපු නැත්නම් මුද්‍රණය කරපු ලේඛනයක්. ඒකෙදි පානදුරා වාදය කියන මේ ලේඛනය තුළ මේ මිෂනාරි සංවිධානවල බොහෝ දේවල් විවේචනය කළා නැවත බුදුදහම සත්‍යයක් කියලා පෙන්වලා තියෙනවා. එහෙමනම් මේකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස තමයි මෙතන ඕල්කර්තුමාගේ ලංකා ගමනේ සිදු වෙන්නේ. මේකේ ලැබපු පන්නරයේ ප්‍රතිඵලයක් ලෙස තමයි දරුවනේ ඕල්කර්තුමා ගැන කතා කරනකොට අපේ ඉතිහාසය තුළ අපිට අනිවාර්යෙන් අවිවාදයෙන්ම අමතක නොකළ හැකි චරිතයක් බවට අපේ දරුවෝ දන්නවා. එහෙමනම් ඕල්කර්තුමා කියන්නේ අපේ රට තුළ බුදුදහමේ ආරක්ෂකයා විතරක් නෙමෙයි, සංස්කෘතිය ආරක්ෂකයා විතරක් නෙමෙයි, බෞද්ධ පාසල් නිර්මාණය කිරීමේ පුරෝගාමී නායකත්වයක් බවට පත් වෙනවා විජාතිකයෙක්වත් අපේ රට තුළ. එහෙමනම් අපි දරුවනේ අපි බලමු පානදුරා වාදය නිසා මේ ඇතිවෙච්ච පසුබිම අපි මේ කතා කරන්නේ පානදුරා වාදයේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියටපත් වීම. ඒ ප්‍රසිද්ධියටපත් වීම නිසා තමයි පරම විඥානාර්ථවාදීන්ගේ අවධානය ලංකාවට බුදුදහම කෙරෙහි යොමු වෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් ලෙස ආපු හෙන්රි ස්ටීල් ඕල්කර්තුමා, ඒ වගේම බ්ලැස්කි මැතිනිය මෙයාලා ලංකාවට ඇවිල්ලා අපේ රට තුල බුදුදහම වැළඳගෙන දේශීය නායකත්වයට සහාය ලැබුවා. ඒ අපි අගය කරන්න ඕන. ජාතික එකමුතුව ගොඩනගන්න. එහෙම නැත්නම් ජාතියක් හැටියට තිය බුදුදහම ආරක්ෂා කරන්න කැපවෙච්ච නායකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන් මේ ඇමරිකන් ජාතික ඕල්කර්තුමා. මේ ඔබ දකින්නේ හෙන්රි ස්ටීල් ඕල්කර්තුමා විසින් අපේ රට තුල ඇති කරපු ඒ පිබිදීම. එහෙමනම් දරුවනේ ඕල්කර්තුමාගේ පැමිණීම, එතුමා බුදුදහම වැළඳ ගැනීම, ඊළඟට බෞද්ධයෙක් බවට පත්වීම
සහ ඒ හරහා අපේ රට තුල ඇති වෙච්ච ක්‍රියාදාමය මොකක්ද කියලා. එහෙනම් බලන්න දරුවනේ වර්ෂ 1880 දී කොළඹ බෞද්ධ පරම විඥානාර්ථ සමාගම ආරම්භ කරන්නේ ඕල්කර්තුමාගේ මැදිහත් වීම තුලින්. ඊළඟට ගාල්ල මහනුවර රත්නපුරය කියන ප්‍රදේශවල මේ පරම විඥානාර්ථ සමාගමේ ශාඛා ආරම්භ කළා. ඒ හරහා අපේ රට තුල ජාතික නැගී සිටීමට විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා දරුවනේ. එහෙමනම් මේ ඕල්කර්තුමා විසින් බෞද්ධ පාසල් ඒ වන විට තිබුණේ නැහැ අපේ රට තුල. එහෙනම් මේ දේශීය වශයෙන් ආගමික කඩාවැටීමට හේතුව අවබෝධ කරගන්නවා. ඕල්කර්තුමා ඒ මැනවින් අවබෝධ කරගෙන බෞද්ධ පාසල් ආරම්භ කළ යුතුයි කියන තැනට එනවා. එහෙමනම් මේ බෞද්ධ පාසල් ආරම්භ කිරීම ඕල්කර්තුමාගේ පුරෝගාමිත්වය තුලින් අපේ රට ඇති වෙන්නේ දරුවනේ. ඒ විතරක් නෙමෙයි ඕල්කර්තුමාගේ මැදිහත් වීම තුළින් බෞද්ධ පාසල් ආරම්භ කිරීමට සාපේක්ෂව ඉරුදින දහම් පාසල් ආරම්භ කළා. මේ දහම් දැනුම අපේ දරුවන්ට බෞද්ධ දරුවන්ට ලබා දීමට අවශ්‍ය පියවර ගන්නෝ ඕල්කර්තුමාගේ මැදිහත් වීම තුළ. ඒ විතරක් නෙමෙයි වෙසක් පොය නිවාඩු දිනයක් බවට පත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජයත් එක්ක තර්ක විතර්ක පවත්වමින් බෞද්ධ නායකයන් සමග එකතු වෙලා කටයුතු කරපු ශ්‍රේෂ්ඨ නායකයෙක් ලෙස අපේ ඕල්කර්තුමා අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ. ඕල්කර්තුමාගේ චරිතය ගත්තම ඉතිහාසය තුළ ඉතා වැදගත් චරිතයක් ලෙස අපි අගය කරන්න ඕන. අපි එහෙමනම් දරුවනේ අපි ඕල්කර්තුමා මේ අපේ රට තුළ ගොඩනගපු පසුබිම තුලින් ඔහුගේ නායකත්වය තුලින් ඒ ඇති කරපු ක්‍රියාදාමය මොන වගේද කියන එක දැන් අවබෝධ කරගන්න ඕන. අවබෝධ වෙලා තියෙනවා. එහෙමනම් දරුවනේ මෙවැනි පසුබිමක් තුළ අපි ජාතියක් හැටියට නැගී සිටීමට ඔන්න එහෙමනම් පදනම ලබා ගනිද්දී පාසල් ආරම්භ කරා කාගේ මැදිහත් වීමෙන්ද? ඕල්කර්තුමාගේ මැදිහත් වීමෙන්. ඕල්කර්තුමා බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙරටු කරගෙන උන්වහන්සේලාගේ උපදෙස් හා දේශීය ගිහි නායකයන්ගේ උපදෙස් පරිදි මුදල් ප්‍රතිපාදන තිබුණේ නැහැ. රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ නැහැ. එවැනි පසුබිමත් තුළ දරුවනේ ඒ මුදල් ප්‍රතිපාදන හොයා ගැනීමේ උපක්‍රම භාවිතා කළා. ගමින් ගමට යමින් සංවිධානය වෙලා මුදල් ආධාර ලබාගෙන බෞද්ධ පාසල් ආරම්භ කිරීම ඉතා වැදගත් සාධකයක් ලෙස අපිට පෙන්වලා දෙන්න පුළුවන් පුතේ. එහෙමනම් අපි බලමු මේ බෞද්ධ පාසල් මොනව ආරම්භ කිරීමට නායකත්වය දුන්නේ කවුද? ඕල්කර්තුමා සමග කියලා. එතකොට ඕල්කර්තුමාගේ මැදිහත් වීම තුළින් හික්කඩුවේ සී සුමංගල හිමි, රත්මලානේ ධම්මාලෝක හිමි, වස්කඩුවේ සුබූති හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හෙන්රි ස්ටීල් ඕල්කර්තුමා, අනගාരിക දරුම්පාලතුමා වැනි බොහෝ නායකයෝ මේ විතරක් නෙමෙයි බොහෝ නායකයන්ගේ ඒක රාශිත්වය තුලින් අපි මේ නායකයෝ කීප දෙනෙක් කරන් කතා කරන්නේ. මෙයාලගේ මැදිහත් වීම තුලින් තමයි පුතේ බෞද්ධ පාසල් ආරම්භ වෙන්නේ ලංකාව තුල. එහෙමනම් අපි බලමු මේ නායකත්වය හරහා ගොඩනගූ බෞද්ධ පාසල් මොනවද කියන එක. අපි දන්නවා මේ පාසල් අදටත් ඉතිහාසය තුල දේශය තුල අපේ ජාතික වීරයන් බිහි කිරීමේ පෙරටුගාමී කාර්යභාරය ඉටු කරන පාසල් බවට පත් වෙලා තියෙනවා. අපි බලමු මොනවද කියලා. එහෙමනම් පුතේ ඒ ආරම්භ කළ පාසල් මේ ඔබ දකින්නේ ඕල්කර්තුමාගේ මූලිකත්වය තුලින් ආරම්භ කර පාසල් කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ඊළඟට ගාල්ලේ මහින්ද විද්‍යාලය, ගම්පොළ ජින රාජ විද්‍යාලය, නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලය ඇතුළු බොහෝ පාසල් ආරම්භ කරා දරුවනේ. මේ පාසල් පද්ධතිය තුළින් බිහි වෙන නායකයෝ අපේ රටේ නිදහස දිනා ගැනීම සඳහා නායකත්වය අරගන්නව පසු කාලේ වෙන විට එයයි ඉතිහාසය තුළ දරුවනේ අපි ඉගෙන ගත යුතු ආදර්ශමත් දේවල්. මොකද මේ පාසල් තුළින් බිහි වෙන නායකයෝ ඉන් අනතුරු අපේ රට තුළ විශාල කැපවීමක් දරලා අපි දේශයක් හැටියට නිදහස ලබා ගන්නේ. අපි කිව්වා මේ මිෂනාරි සංවිධාන අපේ රට තුළට ඇවිල්ලා අපේ රට තුළ ඇති කරපු සංස්කෘතික එහෙම නැත්නම් බටහිර සංස්කෘතිය, බටහිර ආගම් අපේ රට තුළ ව්‍යාප්ත කිරීමේ සාධකයන් ලෙස තමයි දේශීය ආගම් යටපත් උනේ කියලා. මේ කඩාවැටෙනු ආගම නැවත නගා සිටවන්න නම් නායකයන් ලෙස ඉදිරියට එන්න අවශ්‍ය වුණා. මේකට අපි කිව්වේ බෞද්ධ පුනරුදය කියලා. එහෙමනම් මේ නායකයන්ගේ කැපවීම තුළින් තමයි දරුවනේ අපේ රට තුළ බෞද්ධ කොඩිය නිර්මාණය කරගන්නේ. බෞද්ධ පුනර්ජීවනයේ ප්‍රතිඵලයක් ලෙස ඕල්කර්තුමා වැනි නායකයන්ගේ මූලිකත්වයේ තුළින් භික්ෂුන් වහන්සේලාගේ කැපවීම තුළින් බෞද්ධ කොඩිය නිර්මාණය කර ගැනීමත් බෞද්ධයන් හැටියට ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ආකාරයට දරුවනේ දේශීය තුල දේශීය ආගම් ලෙස අපේ රට තුල බුදුදහම නගා සිටුවීමට ගත්ත උත්සාහයයි අපි මේ දකින්නේ. එහෙමනම් රටක් හැටියට ජාතියක් ලෙස අපි බුදුදහම නගා සිටුවීමට ගත්ත උත්සාහයේ අවසාන සාධක තමයි නිදහස ලබා ගැනීම දක්වා තරඟ කර හැකි
නායකත්වයක් රට තුළ ඇති කිරීම. එහෙනම් පුතේ අපි මේ ඉතිහාසයේ විෂය ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ කණින් අහලා අනික් කණින් පිට කිරීමක් නෙවෙයි. අපි අනාගතයට බිහි වෙන නායකයෝ ලෙස මේ හරහා ලබාගත යුතු පදනම ලබා ගන්න ඕන. ඒ තුලින් තමයි පුතේ අපිට පුළුවන්කම ලැබෙන්නේ යහපත් දේශයක් ගොඩනගා ගන්න, ජාතියක් හැටියට නැගී සිටින්න. ඒ නායකයෝ දීපු අත්වල ඒ නායකයන්ගේ ආදර්ශය අපි ලබා ගන්න ඕන. එහෙමනම් දරුවනේ මේ බෞද්ධ පාසල් හරහා අපේ රට තුළ විශාල පිබිදීමක් ඇති වුණා. රට පුරා මේ පාසල් ව්‍යාප්ත වුණා. ඒ හරහා බුද්ධිමත් පිරිස බිහිවීම අපේ ඉතිහාසය තුළ යම් සම්දිස්ථානයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. එහෙමනම් දරුවනේ මේ විදිහට බුදුදහම නගා සිටුවීමට ආගමික වශයෙන් බෞද්ධ නායකයෝ ඊට පස්සේ අමතරව ගිහි නායකයෝ එකට ඒකාබද්ධ වීම තුළින් බුදුදහම නගා සිටුවීම අපි දකිනවා අපේ ඉතිහාසය තුළ බෞද්ධ පුනර්ජීවනයේ ලෙස. එහෙමනම් මේ දක්වා අපේ දරුවෝ මේ බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරය ගැන සාකච්ඡා කරේ අපි. එතකොට මේ බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරය තුළ ඒ අදාළ පාඩම් ඒකකයේ තුළින් අපේ දරුවන්ට මොන වගේ ප්‍රශ්න විභාගෙදී සම්බන්ධ වෙන්න පුළුවන්ද? ඒත් එක්කම අපේ දරුවන්ට මේ ප්‍රශ්න වලට කොහොමද පිළිතුරක් ලබා දෙන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් ලබා දීමට මෙතෙක් ඔබ ලැබූ දැනුම සම්භාරය තුළින් මම ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරන්නම් අපේ දරුවන්ට. අපි බලමු පුතේ පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ප්‍රශ්නාංක 5 ලෙස අපි අද ඉදිරිපත් කරන්නේ වර්ෂයේ 1875 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවන පිහිටු වූයේ කවුරුන්ද කියලා. අපේ දරුවෝ පිළිතුර මේ වන විට සටහන් කරගෙන ඇති. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවන කියන්නේ අපි දන්නවා අදටත් අපේ රට තුල ඉහළ කීර්ති නාමයක් දිනාගෙන තියෙන පිරිවනක් බවට පත් වෙනවා. මේ ආරම්භ කරපු පිරිවනම මේ වන විට විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා තියෙනවා. කැලණි විශ්වවිද්‍යාල ලෙස අපේ දරුවනේ හඳුන්වන්නේ මේ එදා 1875 දී ආරම්භ කරන ලද පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවන. එහෙමනම් මේ විද්‍යාලංකාර පිරිවනේ නිර්මාතෘවරයා කවුද කියලා යහන්නේ. එහෙනම් විද්‍යාලය ආරම්භ කිරීමේදී පිරිවෙන පිහිට වූ නායකයා කවුද කියලා යහන්නේ. එහෙනම් දරුවනේ අපි නායකත්වයේ ලෙස පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමි ඉතා ගෞරවයෙන් හඳුන්වන්න පුළුවන්. එහෙනම් මෙවැනි ප්‍රශ්නයකට පිළිතුර ලබා දෙද්දී ප්‍රශ්නයේ මැනවින් කියවීම තුළින් අපිට පුළුවන් නිවැරදි පිළිතුර ලබා දෙන්න. එහෙමනම් මේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවන අද වන විට අපේ රටේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ උන්වහන්සේගේ උත්සාහය බලන්න මොනතරම් සාර්ථකද. ජාතික වීරවරයන් බිහි කිරීම තුළ ඉහළ අගයක් ගන්න විශ්වවිද්‍යාලය ලෙස අදටත් අපේ රට තුළ බැඳෙන්නේ කැලණි විශ්වවිද්‍යාලය උන්වහන්සේගේ ආරම්භයක් ලෙස. අපි බලමු ඊළඟ ප්‍රශ්නෙට ගිහිල්ලා අපි දරුවනේ ප්‍රශ්නාංක 6 වර්ෂ 1862 දී ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය පිහිටුවීමට මූලික වුණේ කවුද කියලා අහන්නේ. අපි කිව්වා බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරය තුළ අපේ රටට සිංහල ජාතියට ජනතාවට මුද්‍රණාලයක් තිබුණේ නැහැ. ඒ සඳහා මුදල් ප්‍රතිපාදන තිබුණේ නැහැ කියලා. අපි කිව්වා සියම් රටේ රජුගේ පවා ආධාර ලබාගෙන අපේ බෞද්ධ නායකයෝ ගිහි නායකයෝ එකට එකතු වෙලා මේ මුද්‍රණාලයක් ආරම්භ කරා. ගාල්ලේ මේ ලංකෝපකාර කියන මුද්‍රණාලය කවුද ආරම්භ කරේ කියලා යහන්නේ. අපි එහෙනම් පිළිතුර බලමු මොකද්ද පුතේ කවුද ආරම්භ කරන්නේ කියලා. බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමි කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට මේ පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හාමුදුරුවන්ගේ මූලිකත්වය තුලින් තමයි පුතේ ලංකාවේ මුල්වරට මුද්‍රණ ශිල්පය එහෙම නැත්නම් දේශීය බෞද්ධ මුද්‍රණයක් ආරම්භ වෙලා තියෙන මුද්‍රණාලයක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ හරහා ජාතික නැගා සිටවීම සඳහා විවිධ මුද්‍රණාල ආරම්භ කරමින් විශාල සේවයක් අපේ රට තුළ ඇති කරා මේ භික්ෂුන් වහන්සේලාගේ මූලික පදනම තුලින්. එහෙනම් අපි ඊටා ගෞරවයෙන් සිහි කරන්න ඕන බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමි මේ මුද්‍රණ ශිල්පය ආරම්භ කිරීමට පුරෝගාමී චරිතයක් ලෙස කැප වෙලා ලංකෝපකාර මුද්‍රණාලය ආරම්භ කිරීම පිළිබඳව මම මෙතෙන්දී කිව්වා අපේ දරුවන්ට 1832 තමයි මුල්ලාට අපේ රටේ මුද්‍රණය ඒ කියන්නේ පුවත්පත මුද්‍රණය කරන්නේ. ඊට අවුරුදු 30කට පස්සේ තමයි බෞද්ධ පුවත්පත නිර්මාණය කරන්නේ මුන්වහන්සේලාගේ පුරෝගාමී මෙහෙවරේ ප්‍රතිඵලයක් ලෙස. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රශ්නාංක 7. පානදුරාවාදයේ මෙහි වූ භික්ෂුන් වහන්සේ කවුරුන්ද? මම කිව්වා පානදුරාවාදය කියන්නේ ලෝක ප්‍රකටවාදයක් බවට පත්විච්ච වාදයක්. එහෙනම් පානදුරාවාදය ලෝකයේ තුල විශාල ප්‍රකට එහෙම නැත්නම් කීර්ති නාමයක් දිනා ගැනීම තුළින් බුදුදහම ලෝක ප්‍රකට වීම සිදු වෙනවා. ඒ කියන්නේ ඇමරිකාව වගේ රටවල් වල පවා දරුවනේ බුදුදහමේ හරය බුදුදහමේ වටිනාකම අවබෝධ කරගත්ත ජන සමාජයක් නිර්මාණය වෙනවා. ඒ අනුව ජාත්‍යන්තර වශයෙන් බුද්ධාම නගා සිටුවීමට මේ පානදුරාවාදයේ හේතුවක් වෙනවා. එහෙනම් පානදුරාවාදයේ මෙහෙව භික්ෂුන් වහන්සේ කවුරුන්ද කියලා අපේ දරුවෝ මේ වන විටත් පිළිතුරු ලියලා ඇති. පිළිතුර තමයි දරුවනේ අපි දන්නවා
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි. එහෙමනම් පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි පානදුර වාදයේ මෙහෙයුව කියලා මං කිව්වා. පානදුර වාදයේ මෙහෙයවීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි පුතේ උන්වහන්සේ ලෝක ප්‍රකට වීම සහ මේ මිෂනාරි සංවිධානවල බුද්ධහම විවේචනය කරපු මත ඛණ්ඩනය කළා. ඒට ප්‍රතිප්‍රහාර එහෙම නැත්නම් ප්‍රතික්‍රියා දක්වමින් බුදුදහම නැවත නගා සිටවන්න ගත්ත උත්සාහය නිසා වාදීබ සිංහලස ඉතිහාසය තුල හඳුන්වලා තියෙන්නේ මේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි. එහෙමනම් දරුවනේ අපි බලන්න ඕන මේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සිහි කරන්න ඕන. අපි ඒ නිසා තමයි මම කිව්වේ පානදුර නගරය තුල මේ පානදුරා වාදයට ගරු කිරීමල් ලෙස මුන්වහන්සේගේ පිළිරුවක් ඉදි කරලා තියෙන ඇතැම් වෙලාවට ප්‍රශ්න පත්‍රයේදී රූප රාමුවක් ලෙස දීලා අහන්න පුළුවන්. මේ මුන්වහන්සේගේ පිළිරු ප්‍රතිමාව අපි මුලින් පෙන්නුවා. ඒ රූපය දීලා අහන්න පුළුවන්. මෙම රූපය එහෙම නැත්නම් මෙම ප්‍රතිමාව කුමක්ද කාගේද දක්න ලැබෙන්නේ කොහෙද කියලා එහෙමනම් පානදුරා නගරයේ තමයි උන්වහන්සේගේ පිළිරුවක් ගොඩනගලා තියෙන්නේ. අපි ප්‍රශ්න අංක 8ට යමු දරුවනේ. බෞද්ධ පාසල් පිහිටුවීමට පුරෝගාමී වූ නායකයා කවුරුන්ද? බෞද්ධ පාසල් පිහිටුවීමට පුරෝගාමී වූ නායකයා කවුරුන්ද? අපි කතා කරා ඕල්කර්තුමා ගැන. ඕල්කර්තුමා මේ සඳහා පුරෝගාමී නායකත්වයක් ලබා දුන්න කියන එක අපි මීට පෙර සඳහන් කරා. නිසා අපේ දරුවෝ පිළිතුර ලියලා ඇති බලන්න. එහෙනම් පිළිතුර මොකද්ද කියලා දරුවනේ හෙන්රි ස්ටීල් ඕල්කර්තුමා තමයි බෞද්ධ පාසල් පිහිටුවීමේ පුරෝගාමී නායකයා බවට පත් වෙන්නේ. එහෙමනම් දරුවනේ මේ බෞද්ධ පුනරෝධ ව්‍යාපාරය තුළ මේ නායකයන්ගේ ක්‍රියාදාමය තුළින් අපි කිව්වා බෞද්ධ පාසල් පිහිටුවීමේ පුරෝගාමී නායකයා ඕල්කර්තුමා කියලා. අපි බලමු තව ප්‍රශ්නයකට යමු වෙලා. ප්‍රශ්න අංක 9 පුනරුදය නිසා ආරම්භ වූ බෞද්ධ පාසල් 3ක් නම් කරන්න නැත්නම් බෞද්ධ පාසල් 3ක් ලියන්න කියලා තමයි ප්‍රශ්න ලැබෙන්නේ. එතකොට බෞද්ධ පාසල් කිහිපයක් අපි අරගෙන අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරා දවසේ. ඉන් පාසල් 3ක් පිළිතුර වශයෙන් අපිට ලියන්න සිදු වෙනවා දරුවනේ. බෞද්ධ පාසල් හැටියට ඒ ආරම්භ වූ පාසල් කිනම් හෝ පාසල් 3ක් පිළිවෙලක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපි අවශ්‍ය විදිහට පිළිතුර කිනම් හෝ පාසල් 3ක් සඳහන් කිරීමයි කරන්න ඕන. අපේ දරුවෝ එහෙනම් පිළිතුර ලියලත් ඇති මේ වෙන විට. අපි බලමු පිළිතුර හැටියට මොනවද ගන්න පුළුවන් කියලා. අපි කිව්වා කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය ආදී පාසල් 3ක් මෙතෙන් සඳහන් කරන්නේ. එතකොට බොහෝ පාසල් අපි අරගෙන උදාහරණ වශයෙන් අද දවසේ කතා කරා. එහෙනම් ඒ තුලින් අපේ දරුවන්ට පුළුවන් බෞද්ධ පාසල් හැටියට මොනවද ආරම්භුනේ කියලා අවබෝධයක් ඇතුව ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න. එහෙමනම් දරුවනේ මේ විදිහට මේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම තුළින් අපේ දරුවන්ගේ දැනුම පුළුල් කරගෙන එහෙම නැත්නම් ලබන දැනුම බුද්ධිය තුළින් මෙහෙवला මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම තුළින් හොඳ අනාගතයක් ගොඩනගා ගන්න අපිට පසුබිම හදා ගන්න පුළුවන්. ඒ වගේම විභාගයේ ප්‍රශ්න පත්‍රයේ මැනවින් කියවලා ඒ සඳහා අවශ්‍ය පිළිතුරු ලබා දීමට ශක්තිය ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපේ දරුවෝ මේ වගේ දිගින් දිගටම ප්‍රශ්න වලට යොමු වෙමින් තම විෂය නිර්දේශය තුළ අද දවසේ පාඩම් එකකට සම්බන්ධ වෙලා පිළිතුරු ලිවීම තුළින් මම හිතනවා ඔබගේ සියලු අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. අපි අද පාඩමේ සාරාංශය දිහා බලද්දී 11 විෂය නිර්දේශයේ යටතේ 11 ශ්‍රේණියේ තුන්වෙනි පාඩම් ඒකකයේ තමයි අපි අද සාකච්ඡා කරේ. ඒකේ පළවෙනි භාගය තුළ අපි බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරයට පසුබිම ඒ කියන්නේ මිෂනාරි සංවිධාන වල ආගමනය ඒ අනුව 1804 ඉඳලා 1818 දක්වා මිෂනාරි සංවිධාන 5ක් අපේ රටට ඇවිල්ලා විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ආගම ව්‍යාප්ත කිරීමේ යෙදුණා. ඔවුන්ගේ සංස්කෘතිය රට තුල ව්‍යාප්ත කිරීමේ යෙදුණා. ඒ තුල අපි කිව්වා ඔවුන් මාධ්‍ය ලෙස මුද්‍රණ ශිල්පය එහෙම නැත්නම් ලේඛන මාධ්‍ය ඊළඟට අධ්‍යාපනයේ මාධ්‍ය ලෙස යොදා ගැනීම අනිත් එක තමයි දේශනීය මාධ්‍ය ලෙස යොදා ගැනීමෙන් ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කරා. මෙන්න මේ පසුබිමත් එක්ක තුල දරුවනේ අපේ දේශීය සංස්කෘතිය කඩා වැටුණා. අපේ බුදුදහම ඇතුළු අනිකුත් ආගම් වල බිඳ වැටීමක් සිදු වෙනවා. අපි අද සාකච්ඡා කරන්නේ අර බුදුදහම තුල එහෙම නැත්නම් දේශීය ආගමක් හැටියට බුදුදහම මේ ආගම මේ යුරෝපීය ආගම් වල ආගමනය සමග මිෂනාරි සංවිධාන වල ක්‍රියාදාමය සමග බිඳ වැටීම. එහෙමනම් දරුවනේ මේ බිඳ වැටීමට එරෙහිව නැගී සිටපු බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරය ගැන අපි අද සාකච්ඡා කරේ. ඒකෙදි බෞද්ධ භික්ෂුන් වහන්සේලා ගිහි නායකයෙකු එකතු වෙලා මොනවද කරේ කියලා අපි කතා කරා දරුවනේ. ඔවුනුත් අර මිෂනාරි සංවිධාන යොදාගත්ත මාධ්‍යම යොදාගෙන මොනවද ලේඛනය දේශනය සහ අධ්‍යාපනය කියන එක යොදාගෙන රට තුල බෞද්ධ ප්‍රබෝධය ගොඩ නැගුවා. මෙන්න මේ බෞද්ධ ප්‍රබෝධය ගැන තමයි පුතේ අපි කතා කරේ. එහෙම නැත්නම් ජාතියක් හැටියට බුදුදහම නැවත නගා සිටවන්න ගත්ත උත්සාහය තමයි අද දවසේ අපේ පාඩමේ මාතෘකාව බවට පත් වෙන්නේ. ඒ නිසා දරුවෝ මනවින් අවබෝධ කරගන්න ගත්ත මේ පාඩම පිළිබඳව ඒ නිසා අපේ දරුවන්ට ඉදිරියේදී විභාග වලට සාර්ථකව මුහුණ දීම විතරක් නෙමෙයි රටක් හැටියට ජාතියක් ලෙස
අපේ නායකයෝ අරන් ආපු පසුබිම නායකයන් තුලින් ලබා ගන්න පුළුවන් ආදර්ශය අපි ලබාගෙන අනාගතයේ බාර ගන්නින් අපේ මේ දරුවන්ට හොඳ ශක්තියක් ඉතිහාසය තුලින් ලබා ගන්න පුළුවන් නම් එයයි දරුවනේ වැදගත් වෙන්නේ. ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන තුලින් මේ ඔබ සම්බන්ධ කරලා මේ පාඩම් මාලාව තුලින් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ මේ ඔබ රටට වැඩදායි යහපත් පරපුරක් ලෙස ගොඩනගන්න. ජාතික අධ්‍යාපනයේ පදනමයයි. ඒ නිසා දරුවනේ විභාග විතරක් නෙමෙයි මෙතෙන්දී ඉලක්ක කරන්නේ. ඔබගේ අනාගත රටට අවශ්‍ය වැඩදායි දරුවෙක් බිහි කරන්න. රටට වැඩදායි දරුවෙක් ලෙස අනාගතයේ ගොඩනගන්නම් පුතේ ඉතිහාසය વિશે අවබෝධය තියෙන්න ඕන හේතුව අපි ඉතිහාසය තුල අහලා තියෙනවා අතීතය ඒ කියන්නේ අතීතය තුලින් තමයි වර්තමානයේ ගොඩනගාගෙන අනාගතය සකස් කරගන්න වෙන්නේ කියන එක. ඒ කියන්නේ ඉතිහාසයේ ඉගෙන ගැනීම ඒ තරම් වටිනව දරුවනේ. අර අතීත අත්දැකීම් තුලින් තමයි වර්තමානය තුල ඉඳගෙන අපි අනාගතය ගොඩනගන්නේ. ඒ නිසා මේ ඉතිහාසය කියන විෂය හරිය මැනවින් අවබෝධ කරගෙන අපේ දරුවනේ ඉගෙන ගන්න ඉතිහාසය විභාග ජයග්‍රහණයට මේ තමන්ගේ ජීවිතය ගොඩනගන්න පදනමක් කරගන්න. එහෙමනම් දරුවනේ ඔබට මේ පාඩම් නැවත නැවත පරිශීලනය කිරීමට නැත්නම් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙනවා channel NIE YouTube හරහා ඒ අවස්ථාව ලබා ගන්න කියන ඉල්ලීමත් කරමින් මෙවැනි පාඩමත් තුළින් නැවත දවසක ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙමින් මම ඔබ සැමගෙන් සමුගන්නම්. ආයිබෝවන්.